ලංකාව කියන්නේ මේ වෙන විට අභියෝග රසකට මුහුණ දීලා තියෙනවා විශේෂයෙන් වර්තමානය ගත්තොත් එම. ඉතින් හැබැයි අපේ ප්‍රේක්ෂකයන් අපේ වටා ඉන්න මහජනතාව ලංකාවේ දැනටමත් ආර්ථිකයට විශාල වශයෙන් සහයෝගයක් ලබා දෙන දෙපාර්තමේන්තුවක් ගැන දන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කිරීම තමයි මාධ්‍ය මෙහෙවර කියන්නේ. ඉතින් ඒ මාධ්‍ය මෙහෙවරට අද දවසේ සඳුන් අරණ හරහා ශක්තිමත් හස්තයක් වෙමින් මේ කතාව මෙතනින් ආරම්භ කරන්න හිතුවා. ඉතින් ඒ පිළිබඳව අද දවසේ ඔබව දැනුවත් කරන්න කුතුහලයකින් යුතුව ඒ දෙපාර්තමේන්තුව මොකක්ද කියලා අපි මෙසේ අපේ ආරාධිතයව පිළිගන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබ අපි කවුරුත් දන්න සුරාබදු කොමසාරිස් නීති හා නීති ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා. ආයුබෝවන් ඔබතුමාට සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. සුබ උදෑසන. දැන් ලංකාවේ ශ්‍රී ලංකාවේ ගතොත් බදු ආදායම එකතු කිරීමේ ආයතන අතරින් ප්‍රධාන ආයතන ත්‍රිත්වෙන් එකක් තමයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම. ඔව්. එතකොට අනිත් ආයතන දෙක ගත්තොත් එමේ ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හඳුන්වන්න පුළුවන්. ඔව්. දැන් මේ දෙක ගත්තොත් එම සාමාන්‍යයෙන් බදු එකතු කිරීමේ ක්‍රියාපිළිවෙලක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවටම අනන්‍ය වෙච්ච ක්‍රියාපිළිවෙලක් තියෙනවා. අපි මේ කතාව මෙතනින් පටන් ගමු කියලා මම හිතුවා. ඔව්. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් කළමනාකරන රාජකාරී ඉටු කරනු ලබන්නේ විශේෂ ඉන්ඩස්ට්‍රීස් දෙකක් නැත්නම් කර්මාන්ත දෙකක් සම්බන්ධයෙන්. ඒ මධ්‍ය සාරාත්මක ද්‍රව්‍ය කර්මාන්තය අනිත් එක දුම්කොළ කර්මාන්තය. කිසියම් කර්මාන්තය තුළ කිසියම් ද්‍රව්‍යයක් නිපද වෙනවා නම් දුම්කොළ පදනම් කරගෙන එහෙම නැත්නම් මධ්‍යසාරය පදනම් කරගෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජකාරී විෂයපතේට ඒක අයත් වෙනවා. ඒ අනුව දුම්කොළ කර්මාන්තයේ සමස්ත කර්මාන්තයේ සෑම සැපයුම් දාමේ එක් අංගයක්ම නියාමනය කිරීමේ වගකීමත් ඒ වගේම මධ්‍යසාරාත්මක ද්‍රව්‍ය පදනම් කරගෙන යනු ලබන මත්පැන්ඩ ඇතුළුව සියලුම ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් ඒට අදාළ සැපයුම් දාමේ සෑම අවස්ථාවක්ම ආවරණය කිරීමේ වගකීමත් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සතු වෙනවා. දැන් 2022 අපි දැන් ඉන්නේ මේ අවුරුද්දේ. 2022 අපි හැමෝටම ජීවිතවලට ඉලක්කයන් තියෙනවා වගේ තමයි සුරාබදු දෙපාර්තමේන්තුවටත් තියෙනවා ආදායම් පිළිබඳ ඉලක්කයක්. මේ ඉලක්කය ගැන අපි අනිවාර්යෙන් මතක් කරන්න විශේෂයෙන්ම මේ අනිත් දෙපාර්තමේන්තු වලට සාපේක්ෂව මේ වැඩපිළිවෙල මේ ඉලක්කය මොනතරම් දුරට සාර්ථක කරගන්න උත්සාහ කරනවද? සාමාන්‍යයෙන් රටක ආර්ථික කළමනාකරන ක්‍රියාවලිය තුළ රාජ්‍ය ආදායම ඉතාම වැදගත් තැනක් ගන්න අතර රාජ්‍ය ආදායම තුළ බදු ආදායම ඉතාමත් සුවිශේෂ තැනක් ගන්නවා. ඒ අනුව දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආසන්න වශයෙන් 15% පමණ ප්‍රමාණයක් මේ ආදායම් ප්‍රභවයන්ගෙන් රජයක් බලාපොරොත්තු වෙනවා. එයින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රාජ්‍ය ආදායම් කළමනාකරන ආයතන අතරින් 3 වෙනි ස්ථානය හොබවමින් මේ වසර සඳහා 2022 වසර සඳහා දැනට ඇස්තමේන්තු ගත කර ඇති පරිදි රුපියල් බිලියන 180ක ආදායමක් එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් අපිට එදිනදා ජීවිතයේදී අපිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල තියෙන කතා පුවත් එක්ක තමයි අපේ ජීවිත විශේෂම මේ දවස්වල දෝලණය වෙන්නේ. ඒ අතර මේ අපිට අහන්න ලැබුණු කතාවක් තමයි මේ මත්ද්‍රව්‍ය සෑදීමට ගන්න මේ පරිපාලක ස්ප්‍රීතු නිදියක් හම්බ වෙලා තියෙන මෙහි තියෙන සත්‍ය අසත්‍යතාවය මම දන්නේ නැහැ. සහ යම් කිසියු මත්ද්‍රව්‍ය ශේෂ්ත්‍රය තුල යම් කිසියු පසුබෑමේ තත්වයක් තියෙනවාද කියන කාරණාව අභියෝගයකට ලක් වෙලා තියෙනවා. මේ පිළිබඳව සත්‍යතාවය මොන වගේද? ශ්‍රී ලංකාව තුළ මත්පැන් කර්මාන්තයේ ස්වභාවය දිහා බැලුවහම ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් මෙරට නිපදවනු ලබන මත්පැන්, අනෙක විදේශීය මත්පැන්. විදේශීය මත්පැනුත් දෙවර්ගයක් තිබෙනවා. අපි හිතුවට විදේශීය මත්පැන් කියනකොටම අපේ හිතට නැගෙන ඒක විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් හැටියට. නමුත් විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් හා සමානාකාරයේ මත්පැන් මෙරට නිපදවනවා නම් ඒ විදේශයන්ගෙන් ආනයනය කරනකොට අය කරනු ලබන බදු ප්‍රමාණයන්ම මෙරට නිපදවන ඒ මත්පැන් මතත් අය කරනවා නම් ඒ මෙරට නිපදවන ඒ මත්පැනුත් සලකන්නේ විදේශීය මත්පැන් හැටියට. ඒ හින්දා තමයි ශ්‍රී ලංකාවේ නිපදවන විස්කි, බ්‍රෑන්ඩි, ජින්, රම්, වොඩ්කා, ලිකියර්ස්, බිටර්ස් යන ආදී වූ මත්පැන් වර්ගත් විදේශීය මත්පැන් හැටියටම සලකන්නේ. කොහොම වුණත් මෑතකදී රජය විශේෂ පියවරකට එළඹුණා. විශේෂයෙන්ම පවතින ආර්ථික ප්‍රශ්න නිසාම විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන එතනෝල් මින් ඉදිරියට ආනයනය නොකරන්නට.
හෙවත් කිසියම් තහනමක් ඒ මත පනවන්න. මේ නිසාම විදේශයන්ගේ නානයනය කරන ලද්ද එතනෝල් මත පදනම් වුණු දේශීය මත්පැන් කර්මාන්තය තව දුරටත් ඒ මත පදනම් වෙමින් යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක වෙච්ච හොඳ දේ තමයි දේශීය එතනෝල් කර්මාන්තය තුළ ලොකු බූස්ට් එකක් නැත්නම් ලොකු නැග්මක් මේ කියන කාල සීමාව තුළ අපි දැක්කා. රජයට අයත් ශ්‍රී ලංකා සීනි සමාගමට අයත් පැලවත්ත සහ සෙවණගල නිෂ්පාදනාගාර දෙක සිය උපරිම ධාරිතාවයට ළඟා වුණා. ඊට අමතරව දේශීය නව නිෂ්පාදනාගාර දෙකක් බිහිව තිබෙනවා. ඊට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් සිය උපරිමයෙන් මේ එතනෝල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඉතින් ඒක පවතින ආර්ථික තත්ත්වය මත ගනු ලැබූ පියවරක් හේතු කොටගෙන දේශීය මත්පැන් කර්මාන්තය තුළ ඇති වුණු හොඳ ප්‍රවණතාවයක් හැටියට තමයි අපි දකින්නේ. කොහොම වුණත් අද වෙනකොට දේශීය මත්පැන් කර්මාන්ත මෙරට තුළ මත්පැන් වෙළඳාම සමස්තයක් ලෙස ගත්තාම විදේශයන්ගෙන් ආනයනය කරන ලද විදේශයන්හි නිෂ්පාදනය කරන ලද මත්පැන් යම් ප්‍රමාණයක් හැරුණහම ඉතිරි සමස්ත මත්පැන් ප්‍රමාණයම නිපද වෙන්නේ මෙරට තුළ මෙහි අමුද්‍රව්‍යම පාවිච්චි කරන. බොහොම සතුටට කාරණාවක්. ඉතින් ඒ සතුටත් එක්ක තමයි අද දවසේ මේ කතා බහ මේ විදිහට ඔබ වෙත සමීප කරන්න අපි විශ්වාස කරේ උත්සාහ කරේ. ඉතින් සාමාන්‍යයෙන් ඕනම ආයතනයක ගත්තොත් නීති ආයතනයටම අනන්‍ය වෙච්ච නීති පද්ධතියක් තියෙනවා. විශේෂයෙන් මේ නීති පද්ධතියෙන් අපි අපේක්ෂා කරන්නේ ඒ ආයතනයේ තියෙන අරමුණු, ඒ වගේම ඒ ආයතනය පිළිබඳ සංවරයක් ආයතනික වශයෙන් ගොඩනගා ගන්න. දැන් විශේෂයෙන් දෙපාර්තමේන්තුවල මේ දේ අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ඔබේ දෙපාර්තමේන්තුව තුළ මේ දේ මං හිතන්නේ සාමාන්‍ය ආයතනයකට වඩා දෙපාර්තමේන්තුවකට වඩා එහා ගිය නීති රාමුවක් තියෙන්න ඕනි අවශ්‍යයි. ඉතින් ඒ පිළිබඳවත් අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමතියි. ඔව්. සුරාබදු දෙපාර්තමේන්තුව පිහිටවන්නේ 1912 අංක 8 දරන සුරාබදු ආඥාපනත පදනම් කරගෙන. රටේ කිසියම් ආයතනයක් පිහිටු වෙනකොට ඒ ආයතනය පිටිපස්සේ නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ ආයතනයට අවශ්‍ය බලය පවරන්න. ඒ බලය තුල කියවෙනවා මොකක්ද ඒ ආයතනයෙන් ඉටු වෙන්න ඕන කාර්යභාරය කියන එක. ඒ ගමන්ම ඒ කාර්යභාරය ඉටු කරන්න කිසියම් ආයතනයක් හෝ ආයතන සමුදායකොත් පිහිටවනු ලබනවා ඒ පනත යටතේම. ඊළඟට ඒ ආයතන තුල කටයුතු කරන්න කිසියම් නිලධාරීන් පිරිසකුත් නැත්නම් සේවක සංඛ්‍යාවකුත් පත් කරනු ලබනවා ඔය කියන අර ආයතනයේ සේවය කරන්න. මෙන්න මේ ආකාරයට 1912 අංක 8 දරන සුරාබදු ආඥාපනත යටතේ පිහිටවපු සුරාබදු දෙපාර්තමේන්තුව 1913 ජනවාරි 1 වෙනිදා ඉඳලා සුරාබදු විවිධ නිලයන් දරන සුරාබදු නිලධාරීන් සංඛ්‍යාවකගේ සහභාගීත්වය ඇතිව දැන් වසර 100 ගණනක් සිට ක්‍රියාත්මක වෙනවා. දැනට අපේ සේවක සංඛ්‍යාව 1200ක්. සමස්ත දිවයිනම ආවරණය කරන. සුරාබදු ආඥාපනත මුල් අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනකොට නැත්තම් සම්මත කරගන්න අවස්ථාව වෙනකොට මත්පැන් පමණක් නෙමෙයි සුරාබදු ආඥාපනත යටතේ තිබුණේ. විවිධ මත් ද්‍රව්‍ය වර්ගත් මේ පනත යටතේමයි තිබුණේ. නමුත් නිදහස ලබන්නට අවුරුදු 10කට පමණ කලින් විෂ වර්ග අභිංහා අන්තරාදායක ඖෂධ ආඥාපනත කියලා වෙනම පනතක් භාවිතයට ආවා. ඒ වෙනකොට මේක තිබිච්ච මත් ද්‍රව්‍ය වර්ග මේකෙන් ඉවත් කරලා ඒ පනත යටතට ගත්තා. ඒ පනත යටතෙත් සුරාබදු නිලධාරීන් බලය ලබනවා මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට සුරාබදු දෙපාර්තමේන්තුවේ නෛතික වපසරිය තුළ සුරාබදු ආඥාපනත මූලික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තවත් පනතක් තියෙනවා. මම ඔබට මුලින් කිව්වා මත් පැන් වගේම දුම් කොළ සම්බන්ධයෙන්ුත් සුරාබදු දෙපාර්තමේන්තුව නියාමනයක් සිදු කරනවා කියලා. එතකොට දුම්කොළ බදු පනතත් සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙන්නේ. සුරාබදු ආඥාපනතයි මේ දුම්කොළ බදු පනතයි දෙක ඒකාබද්ධව සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු කළමනාකරණ ක්ෂේත්‍රයට අදාළ නෛතික වපසරිය සම්පූර්ණ කරනවා. එතනින් එහා ගිය වගකීමකුත් දෙපාර්තමේන්තුවට තියෙනවා. ඒ තමයි අර law enforcement නැත්නම් නීති ක්‍රියාත්මක කිරීම සහ සමාජ ආරක්ෂණය කියන ක්ෂේත්‍ර දෙක. මේ දෙක ඉටු කිරීම සඳහා තමයි විෂ වර්ග අභිංහා අන්තරාදායක ඖෂධ ආඥාපනත ඊළඟට නාටා පනත. නාටා පනත කියන්නේ දුම්කොළ සහ මධ්‍යස්ථාර අධිකාරිය පිළිබඳ පනත. ඒ පනත යටතේ තමයි අර අඩු වයස්කරුවන්ට දුම් වැටි අලෙවි කිරීම වාදී ග්‍රහණයන් සිදු කරන්නේ. ඒ පනතත් ඒ වගේම මාදක හා මනෝවර්ධක ඖෂධ පිළිබඳ පනත. මෙන්න මේ පනත් තුන යටතේ සුරාබදු දෙපාර්තමේන්තුව බලය ලබනවා
නීතිය ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම ඒවට අදාළ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත්. ඔය තමයි දෙපාර්තමේන්තුවේ නෛතික පරිසරය. ඔව්. දැන් අපි ගත්තොත් ලෝකයේ මත්පැන් පානය කිරීම අතින් විශේෂයෙන්ම ලංකාව අංක 1 හිටපු අවස්ථා අපිට මුණ ගැහිලා තියෙනවා. දැන් වර්තමානයේ වන විට මම දන්නේ මේ තත්වය රැකගෙන ඇවිල්ලාද මීට වඩා පල්ලෙහාට ස්ථානයක අපි ඉන්නවාද කියන කාරණාව. ඉතින් ලංකාවේ මේ වර්තමානයේ වන විට මේ මත්පැන් පානය අතින් පරිභෝජනය අතින් මොන ස්ථානයකද ඉන්නේ? අත වශයෙන් මේ ප්‍රශ්නය අහනකොට මට මතක් වුණේ ඔය කියන ප්‍රශ්නය සමාජයේ ප්‍රධාන කතිකාවතක් හැටියට ආපු අවස්ථාවක් තිබුණා. මෙරට ප්‍රධාන චරිතයක් ලෝකයේ ප්‍රධාන පීඨිකාවක කියවුණා ලෝකයේ වැඩියෙන්ම මත්පැන් පානය කරන රට ලංකාවයි කියලා. ඒ වෙලාවේ අත වශයෙන්ම සුරාබදු නිලධාරීන් හැටියට නිලධාරියෙක් හැටියට මමත් විස්මයටපත් වුණා. මොකද හේතුව ලෝකයේ කිසිම දත්තයක කිසිම දවසක ශ්‍රී ලංකාව මත්පැන් පරිභෝජනයෙන් අංකයකට ඇවිල්ලා නැහැ. ඒක අපි ඒ වගකීමක් ඇතුව කියන්න ඕනේ. මොකද නැත්තම් එහෙම නැතිව අපි ඒක කිව්වොත් මේක අපි තමයි ලෝකයේ අංක 1 කියලා ඒක සාමාන්‍ය තත්වයක් ලෙස මිනිස්සුන්ට හිතන්නට ඉඩකඩක් ලැබෙනවා. එහෙම සාමාන්‍යකරණයක් වුණාම පුද්ගලයන් බොහෝ විට මේතනින් ඈත් කිරීම සඳහා ගෙන යනු ලබන ක්‍රියාමාර්ගවලදී ඒ අය අධෛර්යයට පත් කිරීමක් වෙන්නට පුළුවනි. දැනට එළිදරව් වෙලා තිබෙන කරුණු එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් මේ මත්පැන් පිළිබඳ දත්ත එකතු කරන ආයතනවලට අනුව ලෝකයේ අඩුතරමින් මුල් රටවල් 54වත් ශ්‍රී ලංකාව නැහැ. ඒක මං හිතන්නේ අපි ඊටාම සතුටු වෙන්න ඕන කාරණයක්. අපි මත්පැන් මත බදු එකතු කරනවා තමයි. හැබැයි තිබෙන ඉල්ලුමට කරනු ලබන සැපයුම මත බදු එකතු කිරීම පමණයි සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කරන්නේ. අපේ සුරාබදු නීතිය සමස්තයක් ලෙස විමසිල්ලට භාජනය කරොත් ඉතා කුඩා පනතක් වගන්ති 60කින් සමන්විත මේ පනත පුරාම තියෙන ප්‍රවේශ පාලන උපක්‍රම. මත්පැන් වලට තිබෙන මේ ඉල්ලුම අවම කිරීම නැත්නම් මත්පැන් සඳහා ප්‍රවේශ වීමට මහජනතාවට ඇති හැකියාව අවම කිරීමේ උපක්‍රම තමයි මේ මුළු පනත පුරාම තියෙන්නේ. ඉතින් එවැනි විධිවිධාන සමුදායක් එක්ක ක්‍රියාත්මක කරන සුරාබදු ආඥා පනත ක්‍රියාත්මක කරන නිලධාරීන් හැටියට අපිට සතුටු වෙන්න බෑ කවුරු හරි කියනකොට මේක ලෝකයේ වැඩියෙන්ම මත්පැන් පානය කරන රටේ කියලා. ඇත්තටම එහෙම තත්ත්වයක් නැහැ. මෙතන තියෙනවා වරදක් සමහර අය විසින් සිදු කරන. මාත් සමාජ විද්‍යාඥයෙක් ඒ නිසා මම දන්නවා මේ සමාජ විද්‍යාඥයෝ කරන යම් වැරදි. එවැනි අවස්ථාවලදී ඔවුන් මේ මත්පැන් පරිභෝජනය ගණන් හදනකොට මත්පැන් වල පරිමාවෙන් ගණන් හදන්න උත්සාහ ගන්නවා. මේක වැරදි. දැන් අපි කඩේට ගිහිල්ලා කිරිතේ එකක් බොනකොට ඒ කිරිතේක වැඩිපුරම තියෙන්නේ මොනවද? තේ. කිරි ටිකක් තියෙනවා. ඒ නිසා ඒකට කිරිතේ කියනවා. නමුත් අපි ඒ මුළු එකම කිරි බිව්වයි කියලා අපි ඒ මුළු පරිමාවම අපි සටහන් කරගත්තොත් ඒක අපි බරපතල වරදක් කරා වෙනවා. දැන් බියර් මත බීර වර්ග ශ්‍රී ලංකාවේ 104 සහ 108ක ප්‍රමාණය තමයි මධ්‍යසාර ඇත්ත වශයෙන්ම මධ්‍යසාරය අන්තර්ගත වෙන්නේ. ඉතිරි සියල්ල ජලය හා වෙන ද්‍රව්‍ය. බොහෝ ස්ප්‍රීතු වර්ග කිව්වේ විස්කි, බ්‍රෑන්ඩි, ජින්, රම් වගේ විදේශ මත්පැන් වර්ග මේවල තියෙන සාමාන්‍යයෙන් 140ක් විතර. ඉතිරි 60ම තියෙන ජලය හා වෙනත් දේවල්. එතකොට ලංකාව තුළ නිෂ්පාදනය කරන අරක්වෙනි මත්පැන් වර්ගවල තියෙන 33.5ක් හෝ ඊට ආසන්න එක. එතකොට ඉතිරි ඒ කියන්නේ තුනෙන් දෙකක්ම තියෙන්නේ ජලය හා වෙනත් ද්‍රව්‍ය. එතකොට අර සමස්ත ජලය පානය කිරීමත් මේ මත්පැන් පානය කිරීමක් හැටියට සැලකීම නිවැරදි නැහැ. අඩුතරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයවත් ඒ ආකාරයට ගණනය කිරීම කරන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකයේ අර 50 ගණන් වලට විතර තල්ලු වෙලා තියෙන්නේ මත්පැන් පරිභෝජනය අතින්. විශේෂයෙන්ම ලංකාව සාමාන්‍යයෙන් අපි කටවහර මේ බලනකොට භාගයක් බොන්නේ නැති රටක්. ඇයි අපේ කාන්තාව බොන්නේ නැන්නේ? එතකොට කාන්තාව යම් හෝ කෙනෙක් බොනවයි කියලා කියනවනම් ඒකට හිලව් වෙන්න නොබොන පිරිමි සංඛ්‍යාවකුත් ඉන්නවා. ඉතින් ඒ අනුව බැලුවහම රටේ ජනගහනයෙන් අඩක් බොන්නේ නැහැ. සහ බොහෝ විට මේ මත්පැන් පානයට එරෙහි ව්‍යාපාර ඒ මතය ජනගත කරන්නට බොහෝ රාජ්‍ය ආයතන, ඒ වගේම රාජ්‍ය නොවන ආයතන, ඒ වගේම පුද්ගල කණ්ඩායම් විශේෂයෙන්ම ආගමික නායකත්වය යොහුසුළු වෙනවා දිනෙන් දිනම. ඒකේ හොඳ ප්‍රතිඵලයක් හැටියට
මත්පැන් පරිභෝජනයේ ඉතාම විශාල වැඩිවීමක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. විවිධ අනර්ථයන් අතරේ අපි සත්‍ය සොයාගෙන යන ගමනක් තමයි අද දවසේ සඳුන් අරණ හරහා මේ විදියට ඔබට සමීප කරන්න හිතුවේ. ඉතින් අද දවසේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒ කරන කාර්යභාරය පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න සමහරට ඔබත් විවිධ මතවල ඉන්න පුළුවන්. ඉතින් ඒ මතය නිවැරදි මතයක් බවට පත් කරගන්න ඒ හොඳම වේදිකාවක් බවට පත් වෙන්න තමයි සඳුන් අරණ හරහා මේ මාතෘකාව ඔබට සමීප කළේ. දැන් ඔබතුමා කිව්ව විදියට ලංකාවේ නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය තියෙනවා, නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය තියෙනවා. මේ සියලු දේ අතරේ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ලංකාවේ අවුරුද්දකට කොච්චර ප්‍රමාණයක් සංසරණය වීමක් සිද්ධ වෙනවද? එතනත් අර ප්‍රශ්නයම නැවත තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව නිපදවන යම් මත්පැන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට අන්න ඔබ කියපු අර කලින් ඉලක්කම හොයාගෙන යන අය කරන තව වරදක් ඔවුන් නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනයට සාපේක්ෂව ඒ පරිමාවට සාපේක්ෂව නීති විරෝධී කර්මාන්තයේ 100ට ගණන හුඟක් වෙලාට පරිශ්‍රණ මගින් ප්‍රකාශයට පත් කරනවා. මගේ පුද්ගලික මතය මගේ සේවා කාලය වසර 35කට ටිකක් වැඩි 10%ත් 15ත් අතර වෙන්න පුළුවනි මේ කියන ප්‍රමාණය. නීති විරෝධී මත්පැන් කර්මාන්තයේ සයිස් එක නැත්තම් පැතිර යාම මේ ශ්‍රී ලංකාව තුල. හැබැයි රිසර්ච් පේපර්ස් වල නැත්තම් පර්යේෂණ යන් වලින් එළියට එන කරුණු අනුව මේක 120 සිට 160 දක්වා තරම් ඉහළ ගණන් වලින් සමහරු තක්සේරු කරනවා. මේ තක්සේරු වීම ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තරයේත් සමහර අවස්ථාවන් වලදී බොහොම ලොකු පිළිගැනීම් වලට භාජනය වෙනවා. ඒවා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සඳහා පවා සහාය කරගන්නවා. ඉතින් එතනදී තරම් විශාල කර්මාන්තයක් මෙරට තුළ පවතිනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපෙත් 1200ක් මේ ක්ෂේත්‍රය තුළ සේවය කරනවා. පොලිසිය 80000ක බලයනියක් ක්ෂේත්‍රය පුරා රාජකාරී කරනවා. ඊට අමතරව හමුදාවන්හි සමහර කොටස් මේ කරුණු සම්බන්ධයෙන් යොදවා තිබෙනවා. තරම් විශාල මේ කර්මාන්තයක් ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද ඒ සම්බන්ධයෙන් අතිශය ප්‍රසිද්ධියට පත්ව තිබිච්ච සමහර ප්‍රදේශවල පවා දැන් සුළු පරිමාණ කර්මාන්ත තමයි බොහෝ විට පවතින්නේ. විශාල පරිමාණ කර්මාන්ත හැටියට නෙමෙයි මේ ප්‍රදේශවලත් මේ කර්මාන්තය පවතින්නේ. ඒක හොඳ සාධනීය ලක්ෂණයක් අපිට දකින්නට තිබෙන. හැබැයි එහෙම සුළු සුළු පරිමාණයෙන් රට පුරා පැතිර යාමක් පහුගිය කාලේ අපි දකින්නට තිබුණා. නමුත් වර්තමාන තත්ත්වයේ මේ සියල්ලටම මම හිතන්නේ නැවතුමක් හොයලා දීලා තියෙනවා. සෑහෙන දුරට පාලනය වන තත්ත්වයක් තමයි දැන් දකින්න තියෙන්නේ. ඔබතුමා හොඳම තැනකින් ඇවිල්ලා මට ඊළඟ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා. දැන් සාමාන්‍යයෙන් මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනය කරන්න විශාල වගකීමක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට පැවරිලා තියෙනවා. මේ වගකීම අද දවස වන විට දෙපාර්තමේන්තුව විසින් අරගෙන තියෙන මොන විදිහටද සහ ඒ සාර්ථක කරගෙන තියෙන මොන ආකාරයෙන්ද? ඔව්. දිවයින පුරා නීති විරෝධී ඔබ පාවිච්චි කරපු වචනය මත්ද්‍රව්‍ය පිළිබඳ පුළුල් අර්ථකථනයේදී මත් පැනුත් ඇතුළත් ඒ වගේම දුම් වැටිත් ඇතුළත් මේ සියල්ල එතකොට සුරාබදු ආග්‍යා පනත යටතේ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් දුම්කොළ බදු පනත යටතේ නීති විරෝධී දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් ඒ වගේම විෂ වර්ග අබින් හා අන්ත්‍රාදායක ඖෂධ පනත යටතේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවා සෑම සුරාබදු වසමක්ම ආවරණය වන පරිදි. ඊට අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයක් තිබෙනවා. එම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අමතරව දිවයින පුරා විසිරුණු විශේෂ මෙහෙයුම් ඒකක 4ක් ප්‍රාදේශීය විශේෂ මෙහෙයුම් ඒකක 4ක් හා සමස්ත දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක වෙන තවත් විශේෂ මෙහෙයුම් කාර්යාංශයක් තිබෙනවා. මීට අමතරව අර පොලිස් ස්ථාන දිවයින පුරා පිහිටලා තියෙනවා වගේ සුරාබදු ස්ථාන 68ක් දිවයින පුරා විවිධ ස්ථානයන්හි ස්ථානගත කොට තිබෙනවා. මේ සියල්ලටම අමතරව දැන් අපි ඒ නීති ක්‍රියාත්මක කිරීමේ රාජකාරියනේ. අනිත් අතින් අපි බදු කළමනාකරණය කරනවානේ. ඒ සඳහා සෑම දුම්කොළ නිෂ්පාදනාගාරයකම ඒ වගේම සෑම මත්පැන් නිෂ්පාදනාගාරයකම අපේ කාර්යාලයක් බැගින් ඒකකයක් බැගින් පිහිටවලා තියෙනවා. පිහිටවලා ඒවලට ස්ථිර කාර්ය මණ්ඩලයන් අනුයුක්ත කර තිබෙනවා ඒවා අධීක්ෂණය කරන්න. මේ සමස්ත කාර්ය මණ්ඩලය හරහා අර නීති විරෝධී මත්පැන්නේ කියන
ඒ ක්ෂේත්‍රය ආවරණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය පිළිබඳ ග්‍රහණයන් කිරීමේ කාරණය සඳහා නිලධාරීන් පැය 24 පුරා උත්සුක වෙනවා. ඒ සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සමස්ත මහජනතාවගෙන් තොරතුරු ලබා ගන්නටත් ඒ වගේ මේ තොරතුරු මත ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්නටත් ඒවා මත ග්‍රහණයන් සිදු කරන්නටත් සිදු කරනු ලබන ග්‍රහණයන් මත නඩු පවරා ඒ නඩු වලට පෙනී සිටීමෙන් ඔවුන්ට අවශ්‍ය ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දීමටත් නිලධාරීන් යොශීලව කටයුතු කරනවා. දැන් අපි නීති විරෝධී මත්ද්‍රව්‍ය ගැන කතා කළා. දැන් ඊළඟට මත්පැන් ගැන අපි සාකච්ඡාවට බඳුන් කළා. දැන් ඊළඟට අපේ අවධානය යොමු වෙන්නේ දැන් නීත්‍යානුකූල මත්පැනුත් තියෙනවානේ. ඒ අතරින් සාමාන්‍ය මේ නීත්‍යානුකූල මත්පැන් තත්ත්වය පාලනය කිරීමේ යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද? ඒ සඳහා අනුගමනය කරන යම් කිසි ක්‍රියාපිළිවෙලක් තියෙනවද? අපි ඒ ගැනත් අපි අවධානය යොමු කරමු මේ වෙලාවේදී. ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ රටවල් වල වගේම මෙරට තුල කිසියම් මත්පැනක් ආනයනය කරලා පාරිභෝගිකයාගේ අතට පත් කරන්නට එහෙම නැත්නම් මෙරට තුල නිෂ්පාදනය කරලා පාරිභෝගිකයා අතට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඒකට කියනවා බ්‍රෑන්ඩ් ඇප්‍රූවල් එකක් කියලා. ඒ මත්පැන් වර්ගය සඳහා වර්ග අනුමැතියක් ලබා ගත යුතුයි. ඒක දීර්ඝ මේ ප්‍රොසෙස් එකක් නැත්නම් ක්‍රියාදාමයක්. එහෙම එක සැරේයි ඒක ගන්න ඕන කිසියම් මත්පැනක් සම්බන්ධයෙන් ඒක හැමදාටම ඒක වළංගුව පවතිනවා. එතකොට මේ බ්‍රෑන්ඩ් ඇප්‍රූවල් එක ගත්තු නැති කිසිම මත්පැනක් මෙරට තුල අලෙවි කරන්නට දෙන්නේ නැහැ. මෙරට මත්පැන් සැපයුම් දාමේ කිසිම තැනකට ඒක ඇතුල් කරන්න දෙන්නේ නැහැ. මත්පැන් සැපයුම් දාමේ කියලා කියන්නේ මත්පැන් සැපයුම් දාමේ පටන් ගන්න එක්ක පිටරටින් ආනයනය කිරීමෙන් එක්ක මෙරට නිෂ්පාදනය කිරීමෙන්. එතනින් තමයි මත්පැන් නැති වෙන්නේ. ඊළඟට මේ මත්පැන් ප්‍රවාහනය කරනවා. ඊළඟට මේ මත්පැන් ළඟ තබා ගන්නවා නැත්නම් සතුව සිටිනවා. ඊළඟට මේ මත්පැන් තොග වෙළඳාම් කරනවා. ඊළඟට සිල්ලර වෙළඳාම් කරනවා. සිල්ලර වෙළඳාම් වලින් පස්සේ පරිභෝජනය කරනවා. එහෙම නැත්නම් අපනයනය කරනවා. ඔන්න ඔය ආනයනය හා නිෂ්පාදනයත් අපනයනය හා පරිභෝජනයත් අතර අන්තර් අවස්ථා සියල්ලම ආවරණය වෙන එකට තමයි කියන්නේ මත්පැන් පිළිබඳ සැපයුම් දාමේ කියලා. එතකොට මේ සැපයුම් දාමයට දැන් ඔබට අපි කිව්වේ ඇතුල් කරන්න බෑ කිසිම මත්පැන බ්‍රෑන්ඩ් ඇප්‍රූවල් එකක් නැතිව. එසේ බ්‍රෑන්ඩ් ඇප්‍රූවල් එකක් ගත්තු පමණින්ම මත්පැන දිගින් දිගටම වෙළඳපොළ තුල නිදහසේ හැසිරෙන්න දෙන්නේ නැහැ. නිපදවනු ලබන සෑම කාණ්ඩයෙන් කාණ්ඩයටම ඒ මත්පැන් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවන් ලබාගත යුතුයි. ඒවායේ අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන්. මේක අත් වශයෙන් තාක්ෂණික වශයෙන් විස්තර කරනවා නම් මේවා නිපදවන්නේ රසායන විද්‍යාත්මක පරිමිතින් තියෙනවා මේකට. නිපදවන්නේ තාපය පරිපාලනය කිරීමෙන්. එතකොට ඕනෑම ඔබ දන්නවා මේ ද්‍රව්‍යයන්ට තිබෙනවා තාපාංකයක්. ඒ අංකයේදී තමයි මේක ආසවනය කරන්නේ. එතකොට මධ්‍යසාරයේ තාපාංකයට ආසන්නෙන් වෙනත් රසායනික ද්‍රව්‍ය තිබිය හැකියි. ඒවා අපි මධ්‍යසාරය තුල පානය කිරීම සඳහා යෝග්‍යයි සලකන්නේ නැහැ. ඒ නිසා අර ගන්නා මත්පැන හැකිතාක් දුරට ඒ ආසන්න වෙනත් රසායනික ද්‍රව්‍යයන්ගෙන් වෙන්කොට ලබා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. අන්න එතනදී තමයි ওই රසායන විද්‍යාත්මක ප්‍රමිතීන් භාවිතයට ගැනෙන්නේ මේ රසායනික ද්‍රව්‍ය වර්ග කොච්චර මේ මත්පැන් වල තියෙන්න පුළුවන්ද කියලා. ඔබ දන්නවා සමහරලාට එක දවසේ 100 මැරිච්ච අවස්ථා මේ ලංකා ඉතිහාසයේ වාර්තා වෙලා තිබෙනවා. එතකොට පරීක්ෂණ ප්‍රතිඵලවල කිව්නේ මෙතනෝල් වැඩි වෙලා ඒ මත්පැන් වල එහෙම නැත්නම් මෙතනෝල් මිශ්‍ර කරලා ඒ මත්පැන් වලට ඒ අනුව පුද්ගලයන් මිය ගියා කියලා. දැන් ඒ මෙතනෝල් කියන්නේත් තවත් මේ මද්‍යසාර වර්ගයක්. මීතයිල් මද්‍යසාරයනේ. දැන් අපි පානය කරන්නේ ඊතයිල් මද්‍යසාරය. එතකොට ඊතයිල් මද්‍යසාරය පානය කරනකොට ඒකට වෙන වෙනත් මද්‍යසාර වර්ග කවලම් වීම නැවැත්වීමටත් අපි කටයුතු කරන්න ඕන. ඉතින් ඒ සඳහා අර මං කියපු සැපයුම් දාමය පුරා විවිධ අවස්ථාවල් ආවරණය වන පරිදි නියදී ලබාගෙන සාම්පල්ස් ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා ලවා ඒකට විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් අපි බලනවා අනිත් රසායනික ද්‍රව්‍ය වලින් කොච්චර දුරට මේක ඉවත් කරගෙනද තියෙන්නේ කොච්චර පිරිසිදුද කියලා. ඊළඟට යම් සුළු ප්‍රමාණයක් මේක තිබුණාට කමක් නැහැ කියලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා තිබුණාම ශරීර සෞඛ්‍යයට තරම් බලපෑමක් කරන්නේ නැහැ. ඒ ප්‍රමාණයෙන් ඉක්මවල නම් ඒ මත්පැන සමාජයට මුදා හරින්නට දෙන්නේ නැහැ. ආපහු නැවත රෙක්ටිෆිකේෂන්ස් නැත්තම් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට භාජනය කළ යුතු වෙනවා. ඊළඟට දැන් එතනත් පහ වුණාට පස්සේ වෙළඳපොළට නිකුත් කරාම ඕපන් මාකට් සැම්පලින් නැත්තම් විවෘත වෙළඳපොලින් කරන ලබන නියැදි ගැනීම ප්‍රමාණයකුත් සිදු කරනවා.
පිටරටින් ගෙනාවත් මෙරට නිෂ්පාදනය කරත් ඒවත් නැවත විශ්ලේෂණය කරලා අපි බලනවා ඔය කියන ප්‍රමිතියට අදාළව ඒ මට්ටම ඇත්තටම මේන්ටේන් කරගෙන නැත්නම් පවත්වාගෙන ගොස් තිබෙනවද කියලා. ඒකේ කරුණු දෙකක් වෙනවා. එකක් නිෂ්පාදකයා ඒ මායිම තුළ තියාගන්න අපි කටයුතු කරනවා. දෙක නීති විරෝධී නිෂ්පාදනයක් ඔය සප්ලයි චේන් එකේ ඕනම තැනකදී ඇතුල් කරන්න පුළුවන් මේ සැපයුම් දාමයට. ඒකත් නැවැත්වීමට කටයුතු කරනවා. මෙතරම් විශාල වගකීමක් පෙරදරි කරගෙන මෙතරම් විශාල සමාජයට සේවාවක් ඉටු කරන ආයතනයක් විදිහට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඔබ මෙතෙක් කල් දුටුවාද? ඔබ හමුවේ තියෙන ප්‍රශ්නයක් ඇති. ඉතින් ඒ ප්‍රශ්නෙට මම හිතනවා ඊට අවශ්‍ය කරන සාධනීය පිළිතුර අද දවසේ සඳුන් අරණ හරහා ඔබට සමීප කළා කියලා. ඉතින් රටේ ආර්ථිකයට ඍජු වශයෙන් සහයෝගයක් ලබා දෙන කර්මාන්තයක් මේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තය කියලා කියන්නේ රැකිය අවස්ථා විශාල වශයෙන් ජනිත කරන ක්ෂේත්‍රයක්. රටේ ආර්ථිකයට මොන වගේ සහයෝගයක්ද මේ හරහා ලැබෙන්නේ? අපි ඒ ගැනත් කතා කරමු, මතක් කරමු මේ වෙලාවේදී. ශ්‍රී ලංකාව තුළ මේ මත්පැන් නිෂ්පාදනාගාර 23ක් ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදනාගාර 23ක් පමණ තිබෙනවා. ඊට අමතරව දෙවන මට්ටමේ නිෂ්පාදනාගාර තවත් 50ක් පමණ තිබෙනවා. මේ අතරින් වැඩිම ජනකායක් නියෝජනය කරන්නේ ඍජුව මේ මත්පැනත් සමගම මහරා කර්මාන්තයේ යෙදී සිටින අය. අත වශයෙන්ම විශේෂයෙන්ම පොල් ගස් සහ තල් ගස් වැඩියෙන්ම තියෙන ප්‍රදේශවල තමයි මේ කර්මාන්තය දකින්නට තිබෙන්නේ. තල් නම් යාපනයේ ප්‍රදේශය ආශ්‍රිතව, පොල් නම් පොල් ත්‍රිකෝණය සහ බටහිර වෙරළබඩ තීරය ආශ්‍රිතව. ඒතකොට මේ ප්‍රදේශවල ඉන්න ජනගහනය දහස් ගණනක් මේ කර්මාන්තය යටතේ ජීවත් වෙනවා, ජීවිකාව සොයා ගන්නවා. ඊළඟට මේ කර්මාන්තයේ විවිධ අවස්ථාවන් වල රැකියාවන්හි නිරත වෙනවා. ඊට අමතරව විශාල මට්ටමේ කර්මාන්තවලට අදාළව දැන් ඔබ දන්නවා විදේශයන්ගෙන් ඒවලට අමුද්‍රව්‍ය ලබා ගන්න බැරි නිසා දේශීය වශයෙන් අමුද්‍රව්‍ය ලබා ගත යුතුයි. බඩඉරිඟු එහෙම නැත්නම් උක් වැනි වර්ග ඒවා අක්කර දහස් ගණන් වගා කරනවා මේ දිවයින පුරාම. එතකොට ඒ වගාවලට සම්බන්ධ වෙන අයත් වක්‍රව මේ කියන කර්මාන්තයේට සහභාගී වන්නන් බවට පත් වෙනවා. මේ සියලු දෙනා ගත්තහම විශාල ප්‍රමාණයක් මේ කර්මාන්තයෙන් යැපෙන අය ඉන්නවා. ඒවායේ නිෂ්පාදන පිරිවැයට වඩා අති විශාල මිලක් මේවායේ සෙලින් ප්‍රයිස් එක නැත්නම් විකුණුම් මිල බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ නිෂ්පාදන පිරිවැයත් විකුණුම් මිලත් අතර තියෙන පරතරයෙන් වැඩිම කොටසක් රජය බදු ලෙස අය කරනවා. ඍජු හා වක්‍ර බදු හැටියට. අත වශයෙන්ම මත්පැන් බෝතලයක මිලෙන් ඒ අනුව ගත්තහම 75%කට ආසන්න හෝ සමහර විට ඊට වැඩි මුදලක් එන්නේ රජයට බදු ආදායම් හැටියට. ඒක අපේ රාජකාරිය. ඒ අනුව බැලුවහම මේ කර්මාන්තය රාජ්‍ය ආදායමෙත් ඒ වගේම රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේත් ඊටම ඉහළ මට්ටමක තිබෙන එකක්. හැබැයි බොහෝ විට මේ කර්මාන්තය දිහා බලන්නේ වෙනත් ඇහැකින්. මොකද මෙහි තියෙන සමාජීය බලපෑම නිසා. ඒ නිසාම තමයි එවැනි සමාජයට නෙගටිව් බලපෑමක් ඇති කරන භාණ්ඩ හෝ සේවාවන් මත අය කරනු ලබන බදුවලට තමයි ඉංග්‍රීසියෙන් එක්සයිස් බදු කියලා කියන්නේ. එක්සයිස් කියන එකට තමයි සිංහලෙන් සුරාබදු කියලා කියන්නේ. හැබැයි එක්සයිස් කියන්නේ සුරාබදු නෙවෙයි. ඒක ශ්‍රී ලංකාවේ නිදහස් කතාවේ ආරම්භයේම හිටපු අය දාපු වචනයක්. ඒ නිසා අපි අදත් සුරාබදු කියලා කියනවා එක්සයිස් ඕඩිනන්ස් එකට. ඒ නිසාම අපේ දෙපාර්තමේන්තුවටත් එක්සයිස් ඩිපාර්ට්මන්ට් කියලා කියනවා, සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා. නමුත් මං හිතන්නේ නිවැරදි නම වෙන්න ඕන නිෂ්පාදන බදු. එක්සයිස් කියන එකට නිවැරදි ට්‍රාන්ස්ලේෂන් එක නිෂ්පාදන බදු. එක්සයිස් ස්පෙෂල් ප්‍රොවිෂන්ස් ඇක්ට් කියලා පනතක් තියෙනවා. ඉස්සර ඒක අපි කරේ. දැන් ශ්‍රී ලංකා රේගුව එක මෙහෙවන්නේ. ඒ පනතේ නම නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත. ලංකාවේ ප්‍රමාණවත් නීතියක් මේ සඳහා තියෙන බව ඔබට දැන් මම හිතන්නේ මනාව පැහැදිලි. ඉතින් ලංකාවේ දැන් මම ඇත්තටම ප්‍රේක්ෂක ඔබව නියෝජනය කළා තමයි අපේ මෙතුමාගෙන් ප්‍රශ්න අහන්න යොමු කරන්න හිතුවේ. දැන් බොහෝ අයට තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ පවතින ව්‍යවස්ථාපිත නීතියට අනුකූලව කොච්චර ප්‍රමාණයක් එකවරකට මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න පුළුවන්ද? Taman ළඟ තබා ගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳ ගැටලුවක් ඇති. අපි ඒ ගැටලුවටත් මම හිතන්නේ මෙහිදී පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව් පහුගිය කාල සීමාව තුළ ওই සම්බන්ධයෙන් දැඩිව කතා වුණා. මොකද මීට අවුරුදු
35කට විතර කලින් අපි සේවයට බැඳෙනකොට පවා තිබුණේ දැඩි නීතියක් මේ මත්පැන් ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්. ඒ කාලේ තිබුණේ අරක්කු කියන මත්පැන් වර්ගය ශ්‍රී ලංකාවේ වෙළඳ පොලේ වැඩිම අලෙවි වන මත්පැන් වර්ගය අරක්කු. එතකොට අරක්කු වලින් කියන්නේ ස්ප්‍රීතු වර්ග වලින් අනිත් පැත්තෙන් බිය. එතකොට ස්ප්‍රීතු වර්ග වලින් අරක්කු කියන විශේෂය ළඟ තබා ගන්න පුළුවන් ප්‍රවාහනය කරන්න පුළුවන් ඒ කාලේ බෝතල 2යි. එක ලීටර 1.5යි. මම මේ කියන කාල සීමාව තුළ. රාවලට තිබුණේ ඊට එහා සමාන ප්‍රමාණයක්. විදේශ මත්පැන් වලට කිසිම සීමාවක් තිබුණේ නැහැ. ඒවා බොහෝ විට සමාජගත වීමෙදිත් තිබුණේ අඩුවක්. ඔබට මතක ඇති ඒ කාලේ ෆ්‍රිජ් එකක් ගෙදරක අපිට දකින්න තිබුණේ නැහැ. ටීවී එකක් ගෙදරක දකින්න තිබුණේ නැහැ. මේ බොහෝමයක් අද අපේ නිවෙස්වල තියෙන අත්‍යවශ්‍යක භාණ්ඩ ඒ කාලේ එච්චර දකින්නට තිබුණේ නැහැ. විදේශ මත්පැන් වල තිබුණෙත් එහෙම තත්ත්වයක්. හැබැයි පසු කාලීනව අරක්කු වර්ග සම්බන්ධයෙන් ආවා ලීටර් 7.5ක ප්‍රමාණයක් ළඟ තබා ගන්න සහ ප්‍රවාහනය කරන්න පුළුවන් අවසර පත්‍රයක් නැතිව කියලා. කිසිම අවසර පත්‍රයක් නැතිව. ලීටර් 7.5ක් කියන්නේ අර අපේ රටේ පාවිච්චි කරන්නේ මිලිලීටර් 750 බෝතල්. එතකොට බෝතල් 10ක පමණ ප්‍රමාණයක්. උත්සවයක් පොඩි උත්සවයක් එහෙම නැත්නම් වෙනත් ඒ වැනි අවස්ථාවක් සඳහා ඒ ප්‍රමාණය පර්මිට් එකක් නැතුව පාරේ ගෙනියන්න පුළුවන්. හැබැයි රා සම්බන්ධයෙන් එදත් ඒ සීමාව අදත් ඒ සීමාව ලීටර් 1.5යි. ඇයි ඒක ගන්න පුළුවන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට. ඒ හින්දා ඒ සීමාව එක හැම තියාගත්තා. අනෙක් පැත්තෙන් විදේශ මත්පැන් සම්බන්ධයෙන් සීමාව අයින් කරන්නේ මේ ඉතාම ඉහළට ගෙනිච්ච ඉතාම මෑත කාලීනව ලීටර් 80ක් දක්වා. ලීටර් 80ක් කියන්නේ මිලිලීටර් 750 බෝතල් වලින් නම් බෝතල් 100ක් විතර. ඕනෑම ලොකු උත්සවයකට වුණත් ඒක ප්‍රමාණවත් කෙනෙක්ට ළඟ තබා ගන්න. ඒතකොට දේශීය මත්පැන් මත තමයි ඔබට පේනවා ඇති මේ සීමාව දැඩිව පනවලා තියෙන්නේ. මොකද දේශීය මත්පැන් තමයි දේශීය මත්පැන් වෙළඳ පොලේ වැඩිම කොටස අත් කරගෙන තියෙන්නේ. ඕක තමයි සීමාව. හැබැයි ඔය සීමාව ඉක්මවන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඔය ඉක්මවල ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය ගන්න ඕන. අපිට උත්සවයක් තියෙනවනම් ඒ උත්සවය ඔප්පු කිරීම සඳහා අපි තුමු කාඩ් පතක් හෝ වෙනත් යම් එහෙම නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම සේවකගෙන් සහතිකයක් සමග ආසන්නම සුරාබදු ස්ථානයෙන් එක අයදුම් කරාම එම සුරාබදු ස්ථානාධිපතිවරයා සුරාබදු අධිකාරීවරයාට නිර්දේශයක් යවනවා මේ බලපත්‍රය ලබා දෙන්න. එතකොට සුරාබදු අධිකාරීවරයාගෙන් පුළුවන් ගාස්තු ගෙවීමකින් තොරව මේ බලපත්‍රය ලබා ගන්න. එතකොට ඒක ළඟ තියාගන්නවා නම් කිසියම් නිශ්චිත කාල සීමාවක් සඳහා නිශ්චිත මත්පැන් වර්ග නිශ්චිත ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අර පුද්ගලයාට අවසරය හිමි වෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මත්පැන් වුණත් මත්ද්‍රව්‍ය වුණත් ප්‍රමිතිය කියන එක අනිවාර්යයෙන්ම පාරිභෝගික ඔබ සනාථ කරගන්නවා තහවුරු කරගන්න. ඉතින් ප්‍රමිතියත් එක්ක බොහොම සමීප ගනුදෙනුවක් තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතුවා අහන්න ඔබතුමාගෙන් මේ සාමාන්‍යයෙන් මට අහන්න ලැබිලා තියෙනවා දැන් ෆේක් ලිකර්ස් වලට යම්කිසි ලේබල් එකක් තියෙනවද නැත්නම් එහෙම නැතුව අපි කොහොමද ඒ දේ වෙන් කරගන්නේ? කොහොමද අලුතෙන් එහෙම ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවද? දේශීය වශයෙන් මත්පැන් නිපදවීම මුලින්ම කරේ ඇත්ත වශයෙන්ම එක්සයිස් ඩිපාර්ට්මන්ට් නැත්නම් සුරාබදු දෙපාර්තමේන්තුව. ලංකාවේ මොනොපොලි එක තියෙන සුරාබදු දෙපාර්තමේන්තුව. ඒකේ ප්‍රවීණ නිෂ්පාදකයෝ රජය ඒ කාලේ. පසුව රජය ප්‍රතිපත්තිමය තීරණයකට ආව රජය මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ නොවිය යුතුයි කියලා. නැත්නම් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඒක ඉවත් කරලා පිහිටවනු ලැබුවේ රාජ්‍ය ස්කාගාර සංස්ථාව. ඔබට මතක නැහැ 1970 ගණන් වල. ඉන් පසුව ඒක පුද්ගලික අංශයට ගියා DCSL කියලා ආයතනයක්. ඊට පස්සේ පුද්ගලික තවත් විවිධ ආයතන ඊළඟට ශ්‍රී ලංකාව තුළ මත්පැන් බලපත්‍ර ලැබලා විශාල ප්‍රමාණයකින් මත්පැන් නිපදවන්න ගත්තා. දැන් ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට අදාළ ව්‍යාපාරයක්. මේවායෙන් අර රජයේ පාලනයෙන් මිදුණට පස්සේ මේ සැපයුම් දාමය තුළ මේ මත්පැන් සංසරණය වෙද්දී ඒවාට නීති විරෝධී ලෙස ඉන්ජෙක්ට් කරන්න පුළුවන් කාන්දු කරන්න පුළුවන් යම් යම් අවස්ථා තියෙනවා. මොකද අපිට හැම අවස්ථාවක්ම අන්ඩර් බොන්ඩ් ඔපරේෂන් හැටියට නැත්නම් බන්ධිත මෙහෙයුම් හැටියටම කරන්න අමාරුයි. ඒ නිසා මේ යන මත්පැන් වර්ග නිසියාකාරව රාජ්‍ය අධීක්ෂණය යටතේ නියම ප්‍රමිතීන්ට යටත්ව නියමිත බදු ගෙවීමෙන් පසුව වෙළඳපළට මුදා හරින ලද ඒවාද නැද්ද කියලා දැනගන්න
අපි විශේෂ ක්‍රමවේදයක් ගෙනාවා. ඒ තමයි බදු මුද්දර ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම. ඒකට කියන්නේ tax stamps system එකක්. ඒ වෙනුවෙන් ඒ stamp එක මෙහි යන්නේ full proof sticker එකක් හැටියට. කියන්නේ කැඩුනොත් හඳුනා ගන්න පුළුවන් ආකාරයේ sticker එකක්. ඒ ස්ටිකර් එක අලවනවා මත්පැන් බෝතලය හෝ ඒ අදාළ මත්පැන් ඇසුරුම විවෘත කළ විට දැනගත හැකි ස්ථානයේ විවෘත කරන ස්ථානයේ බෝතලයක් නම් බෝතලේ මූඩිය මත කෑනයක් නම් කෑන් එකේ ඕපන් කරන තැන ඒ වගේ මේ කියන ස්ටිකර් එක අලවනවා. ස්ටිකර් ඇලවීමට නොහැකි යම් යම් තාක්ෂණික ප්‍රශ්න තිබෙන ආයතන සඳහා පමණක් අවසර දී තිබෙනවා ඩිජිටල් ආකාරයට මේ කියන එක print කරන්න. දැන් ඒ මත්පැන් පමණයි ගිය අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා වෙළඳ පොළට පැමිණීමට අවසර තිබෙන්නේ. එතකොට ඒ මත අර කියන full proof sticker එක හෝ ඩිජිටල් මුද්‍රණය තිබෙනවා නම් එයින් හැඟවෙනවා එකක් රාජ්‍ය අධීක්ෂණය යටතේ නිෂ්පාදිත නියමිත ප්‍රමිතියට අදාළ ප්‍රමිතීන් වලට අනුකූලව සාදන ලද සහ නියමිත බදු ගෙවන ලද මත්පැන් බව. එසේ නොමැති මත්පැන් වර්ග මත්පැන් හල්වට ලබා ගන්නත් බෑ මත්පැන් හල්වලින් විකුණන්නත් බෑ කියන නීතිය දැනට පනවලා අවසන්. පනවා අවසానයි. මං හිතන්නේ මේ දේ මට වඩා හොඳට මෙතුමේ පිළිබඳව ඔබ දැනුවත් කළා. දැන් සාමාන්‍යයෙන් අපිට එදිනෙදා ජීවිතේදී අපි දැන් ප්‍රවෘත්තියක් බලලත් සමහරවිට අපිට අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම මොන අද දවසේ මෙන්න මේ ස්ථානයේ සිදු කරා කියලා අහන්න දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ තියෙන කාර්යභාරය මොන වගේද? ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිල ඇඳුම් සේවාවකට අනියුක්තව සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ වගේම ඒ තනතුරු දාමයක් තිබෙනවා සුරාබදු නියාමකවරුන්ගෙන් ආරම්භ වෙලා සුරාබදු කෝප්‍රල් සුරාබදු සැරයන් සුරාබදු මහා සැරයන් ඊළඟට සුරාබදු පරීක්ෂක අපි සුරාබදු පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළට යන විට ටිකක් වෙනස් ස්වරූපයක් ගන්නවා පොලිසියට වඩා මොකද පරීක්ෂකවරු හැටියට බැඳෙන්නේ උපාධිධාරීන් පරීක්ෂකවරු ජ්‍යෙෂ්ඨ පරීක්ෂකවරුන් ප්‍රධාන පරීක්ෂකවරුන් එතනින් ඉහළට සුරාබදු අධිකාරීවරුන් සහකාර කොමසාරිස්වරුන් නියෝජ්‍ය කොමසාරිස්වරුන් යනාදී වශයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර දක්වා නිලධාරීන් සිටිනවා. මොවුන් දිවයින පුරා සහකාර කොමසාරිස්වරුන් දක්වා ප්‍රාදේශීය පරිපාලනය හොබවනවා. එතනින් ඉහළ නිලධාරීන් ප්‍රධාන සුරාබදු මූලස්ථාන පරිපාලනය කටයුතු කරනවා. බදු කළමනාකරණයේදී අර ඔබ මුලින්ම අහපු ප්‍රශ්නයේදී කියපු අර බිලියන 180ක ඉලක්කය කරා හඹා යාමේ වෙළඳපොළ අධීක්ෂණ ක්‍රියාමාර්ග ඊට අදාළ ක්‍රමෝපායන් සකස් කිරීම අදාළ මෙහෙයුම් ටික ඒ ප්‍රධාන කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. ක්ෂේත්‍රගතව සිටින නිලධාරීන්ගේ මූලික රාජකාරිය වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම. එහිදී ඔය මද්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම මුල් තැනක් ගන්නවා. එතනදී අපේ ඉන්න කුඩා නිලධාරීන් සංඛ්‍යාවත් එක්ක අපි උත්සාහ කරනවා අවුරුද්දකට ග්‍රහණයන් 40000ක සංඛ්‍යාවක් පමණ සිදු කරන්න. මේ 40000 සිදු කරද්දී පසුගිය කාල සීමාව තුළ අපේ නිලධාරීන්ට හැකියාව ලැබුණ විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තහම එක් ග්‍රහණයකදී හෙරොයින් කිලෝ 100ක පමණ ප්‍රමාණයක් ග්‍රහණය කරන්න සිදු වුණා. රුපියල් බිලියනයකට වඩා වටින මත්ද්‍රව්‍ය ලංකා ඉතිහාසයේ මං හිතන්නේ පවරන ලද නඩුවක වැඩිම පිරිසිදුකම වාර්තා වූ නඩුව හැටියටයි අපිට මත්ද්‍රව්‍ය තොගය අපිට දැනගන්නට ලැබුණේ. ඉන් අනතුරුව කිලෝ 200ක ග්‍රහණයක් සිදු කරනු ලැබුවා අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙතැම්ෆෙටමින්. ඉතින් මේවා පුංචි දේවල් නෙමෙයි මේක. සීනි කිලෝ 100ක් අල්ලුවයි කිව්වත් විශාල ප්‍රමාණයක්. මේවා මත්ද්‍රව්‍ය මේ රටේ ජනගත කරන්නට ගෙන අපුවා. ඉතින් ඒ මං කිව්වේ ප්‍රධාන ග්‍රහණ දෙකක්. ඊට අමතරව සෑම දිනයක් පුරාම පැය 24 පුරා මේ ග්‍රහණ කටයුතු වල දිවයින පුරාම යෙදී සිටිනවා විවිධ ප්‍රමාණයන්ගෙන්. මේ පසුගිය කාල සීමාව තුළ රටේ දකින්නට තිබෙන මේ අමුතුම වාතාවරණයක් අපි කලින් නොසිතූ වාතාවරණයක් නේ තියෙන්නේ. ඒ වාතාවරණයන්ට මුහුණ දෙමින් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හැකි උපරිමයෙන් සිදු කරන්නට උත්සාහ ගන්නවා. එවන් වූ නිලධාරීන්ට මාධ්‍යයක් විදිහට අපේ උත්තමාංශාරයත් මේ වෙලාවේදී පුද කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් මේ වගේ වටපිටාවක් ඇතුළතදී මම කොමසාරිස්තුමාගෙන් අහන අවසාන ප්‍රශ්නේ විදිහට දැන් සාමාන්‍ය යම්කිසි අපේ සාමාන්‍ය මහජනතාවට මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් මත්පැන් වෙන්න පුළුවන් මේ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා යොමු කිරීමක් අවශ්‍යයි නම් පැමිණිල්ලක් දාන්න අවශ්‍යයි නම් කොහොමද මහජනතාව ක්‍රියාත්මක වෙන්න ඕනි? ඔව් ඇත්ත වශයෙන්ම දෙපාර්තමේන්තුව සිදු කරන 40000ක පමණ වූ ග්‍රහණ සංඛ්‍යාවෙන් වැඩිම ග්‍රහණ ප්‍රමාණයක් සිදු කරලා තියෙන මහජනතාව ලබා දෙන තොරතුරු මත
ඔවුන් තමයි අපේ හොඳම ඔත්තුකරුවන්. එතකොට ඔවුන්ට මේ තොරතුරු දේශ සීමාවකින් තොරව ලබා කියන්නේ මේ ප්‍රාදේශීය සීමාවන්ගෙන් තොරව ලබා දීම සඳහා සුරාබදු මූලස්ථානයට අනුයුක්තව විශේෂ සුරාබදු මෙහෙයුම් මැදිරියක් පිහිටවලා තිබෙනවා. එම මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය කෙටි දුරකථන අංකය 19.13. අපි උපන් වසර සුරාබදු දෙපාර්තමේන්තුව. ඒ 19.13 දුරකථනයට ඕනෑම කෙනෙක්ට පුළුවන් මේ දක්වා නම් දවසේ පැය 24 පුරා අපි ඒක විවෘත කරලා තිබුවා. තමුන්ගේ තොරතුරු ලබා දෙන්න අපි ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා සිටින විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකකවලටත් දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් කාර්යාංශයටත් ඒ මොහොතේම ඒ තොරතුරු යොමු කරනවා මාර්ගගතව ඔන්ලයින්. එහෙම නැතිනම් මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් නම් අපි සුරාබදු මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට යොමු කරනවා. සාමාන්‍ය මට්ටමේ තොරතුරක් නම් දිවයින පුරා විසිරී සිටින සුරාබදු ස්ථානවලට යොමු කරනවා. එතකොට මහජනතාවට පුළුවන් ඔවුන්ගේ තොරතුරු අපිට ලබා දෙන්න මේ 19.13 දුරකථනය ඔස්සේ. මේ සතියක විතර කාල සීමාවක් තුළ අපිට සිදු වෙලා තියෙනවා ඔෆිස් අවර්ස් වල විතරක් කාර්යාලීය වේලාවන් තුළ විතරක් ස්ථානයේ විවෘතව තබන්න. මොකද දැන් රාත්‍රී කාලයේ අපිට තොරතුරු ලැබීම ඉතාම අඩු වෙමින් පවතිනවා මේ රටේ පවතින තත්ත්වය නිසා. නැවතත් තත්ත්වය යථා තත්ත්වයටපත් වුණාම අපි ආපහු පැය 24 පුරාම මේ තොරතුරු සඳහා එම දුරකථනය මහජනයාට විවෘත කර දෙන්න සූදානම්. ඉතින් අද දවසේ ඔබට වැදගත් කියන මට වැදගත් කියන රටේ මහජනතාවට සමාජයට වැදගත් කියන බොහොම පුළුල් මාතෘකාවක් පිළිබඳව අපි කතා කරා. සාමාන්‍යයෙන් අපේ අවධානය අඩුවෙන් යොමු වුණ වෙනස්ම කෝණයක තියෙන තැනක ඉඳගෙන කතා කරන මාතෘකාවක් අද දවසේ විවෘතව මාධ්‍ය වේදිකාවක ඉඳගෙන අද දවසේ කතා කරා. ඉතින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ මෙහෙය මෙතරම් ප්‍රමාණයක් කරනවාද කියන කාරණාව පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් ඒ සඳහා අද දවසේ සඳුන්වරන අපේ මේ මැදිරියට බොහොම ගෞරවයෙන් යුතුව පැමිණිය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සුරාබදු කොමසාරිස් නීති හා නීති ක්‍රියාත්මක කිරීම සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා අපි සමුදෙනවා. ඉතින් සඳුන්වරණේ තවත් විශේෂාංග ඔබ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ විශේෂාංගත් මේ විදිහටම ඔබේ ජීවිතේට වැදගත් වෙයි කියලා. ඒ සඳහා අපි කෙටි විරාමයක් ලබා ගන්නවා.